මෝහක්ඛයෝ නිබ්බානං. හොඳයි හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඉතින් අද දවසේ මේ සුස්ක විපස්සනා D group එකට සිදු කරන මේ කමඨහන් දේශනාව. ඉතින් ඔබ මුලින් පටවි කොටස් ටික වඩලා ඊට පස්සේ ගත්තාම ආපෝ කොටස් ටික වඩන විදිහ ඔබට පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ රේවත් ස්වාමීන් වහන්සේ ගෞරවනීය උන්වහන්සේත් ඔබට පැහැදිලි කරලා දුන්නා මේ කොටස් ටික වඩන්නේ කොහොමද, මේ කොටස් කියන්නේ මොනවද, මේ කොටස් කොහොමද කියන එක විස්තර පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරා පහුගිය දේශනාවෙන්. ඉතින් පින්වත්නි, අපිට පුළුවන්කමක් තියෙනවා ඔබට මේ කර්මස්ථාන දේශනාවන් ටික පඨවි කොටස් ටික එක සතියක වඩලා, ආපෝ කොටස් ටික තවත් සතියක වඩලා, තේජෝ කොටස් ටික තවත් සතියක වඩලා මෙහෙම මේ පියවර ටික ඔබට කරවගෙන යාමේ පුළුවන්කමක් අපිට තියෙනවා. හැබැයි මගේ පින්වත්නි, මේ පියවර ටික අපිට කරවන් යන්න පුළුවන්කම තිබ්බට වැඩක් තියෙනවද? මේ පියවර ටික සේරම වඩලා ඉවර වුණත්, මේ පියවර සියල්ලම වඩලා ඉවර වුණත් මේකෙන් උකහාගත යුතු සාරය උකහාගෙන නැත්නම් ඔබේ ජීවිතේට මගේ පින්වත්නි වැඩක් නැහැ. ඒ නිසා තමයි ඔබට එකපාරම මේ සතිය එක කොටසක්, ඊළඟ සතිය තවත් කොටසක්, ඊළඟ සතිය තවත් කොටසකට යන්නේ නැතුව එක කොටසක් අරන් ඒ කොටස පිළිබඳව පූර්ණ විග්‍රහයකින් අනතුරුව ඔබේ භාවනාව අපිට අවශ්‍ය පමණට සාමාන්‍යයෙන් ඊළඟ කර්මස්ථාන දේශනාවට යාමට සුදුසුකමක් තියෙන මට්ටමට අපිට දැනුණාම තමයි ඊළඟ දේශනාවට ඔබ යොමු කරන්නේ. ඒ නිසා හිතන්න එපා අපි මේ සතියේත් මේ කොටසම වැඩුවා, මේ සතියේත් මේ කොටසම වැඩුවා. අනේ ආපෝ මේ දේශනාවනේ අපි දැන් මේ කොටස් වඩලා ඉවරනේ. කෙනෙක් මේ කොටස් ටික වඩලා ඉවර වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, අපි මේ සමූහයක් විසින් යන ගමනක් මේක. එතකොට ඔබ අඩියක් ඉස්සරහට අවිල්ල තිබුණාට සමහර විට තව කෙනෙක් මේක තාමත් මුල ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඔබේ ඉවසීම වගේම ඒ අනිත් පිරිසුත් කල්පනා කරන්න ඕනේ. මම නිසා, තමන් නිසා පරක්කු වෙන්නේ එක්කෙනෙක්ගේ ගමනක් නෙමෙයි, එක්කෙනෙක්ගේ දෙයක් නෙමෙයි. වඩපු කට්ටිය ඉන්නවා මේ භාවනාව මේ ගෲප් එකේ. ඒ නිසා මම මේ ගෲප් එකේදී මම පහ වුණොත් මම නිසා මේ කර්මස්ථාන දේශනාව පස්සට දාන්න වෙනවා. මම නිසා මේ කර්මස්ථාන දේශනාව නැවත මේකේ පහුගිය කාරණා, අපි පහු කරන් ආපු මාර්ගය පිළිබඳව නැවත ඔබට විස්තර විග්‍රහ කරන්න වෙනවා. ඒ නිසා මම විසින් ඒ අසාධාරණ නොකොට යුතුයි කියන වගකීමක් තමන් ගාව තියාගෙන අනෙක් පින්වතුනුත් මේ කරුණු කාරණා ඉවසීමෙන් උපේක්ෂාවෙන් යුතුව දරාගත යුතුයි. ඉතින් පින්වත්නි, අපි මුලින්ම ඔබට මේ කර්මස්ථාන ආපු මාර්ගය පිළිබඳව ඔබට දේශනා කරොත්, ඔබ මගේ පින්වත්නි මුලින් පඨවි කොටස් ටික වැඩුවා. පඨවි කොටස් ටික වඩලා ඔබ දැනගත්තා මේ කෙස් ලොම් නිය දත් කියන මෙන්න මේ කොටස් වල මේ ආදී වශයෙන් ගත්තාම මේ තියෙන පඨවි කොටස් වල ඇත්ත වශයෙන්ම ගත්තාම සත්වයක් පුද්ගලයෙක් නැහැ. මේකේ තියෙන්නේ හුදු පඨවි ධාතු අධික රූප කලාපයන් රාශියක් පමණි. මේ තියෙන රූප කලාපයන් අපේ මේ ඇතුළාන්ත කයේ තියෙන, අපේ මේ කයේ තියෙන රූප කලාපයනුත් බාහිර ගස්ගල් වල තියෙන රූප කලාපයන් අතර ලොකු වෙනසක් නැහැ. ලොකු නෙමෙයි, ඒ අතර වෙනසක් නැහැ. ඒව පඨවි සංයුතිය අඩු වැඩි වෙනසක් තිබුණට ගස්වල තියෙන පඨවි ගතියත් අපේ ඇඟේ තියෙන පඨවි ගතියත් ස්වභාව වශයෙන් දෙකම එකයි. ඊළඟට අපි වැඩුවා ආපෝ කොටස් ටික. ඔබට වඩන්න දේශනා කරා. ඊළඟට ඔබ වඩාගෙන ආවා ආපෝ කොටස් ටික. ඔබ ආපෝ කොටස් වලිනුත් දැනගත්තා මේ ආපෝ කොටස් වලත් බාහිර ගංගා, ඇල, දොළ මේ ආදී වශයෙන් මේ දේවල් වල තියෙන මේ ගංගා, ඇල, දොළ වල තියෙන පඨවි ස්වභාවයමයි මගේ ඇඟේ තියෙන කෙල, සොටු, ලේ මේ ආදී ගලන වැగిරෙන ස්වභාවයන්ගෙන් යුත් මගේ කයේ තියෙන කොටස් වලත්, මගේ කයේ තියෙන ශරීර ආයව වලත්. දැන් මොකද මේ භාවනාව වලදී මම ඔබට පෙර සඳහන් කළා මේකෙදි මගේ කය කියන එක ගන්න. මගේ කයේ තියෙන මේකෙදි මගේ පින්වලේ බාහිර කයන් වඩන්න එපා. දැන් සමහරු මේ භාවනාව වඩද්දී බොහෝ දුරට වඩන්නේ දැන් කියන්නේ කෙස් ගත්තාම, දැන් අපි උදාහරණයක් ගමු. කෙස් ගත්තාම දැන් බාහිර කාගේ හරි කයේ නෙමෙයි ගන්න ඕනේ. ඔබේ කයේ. දැන් හිතමුකෝ අපි උදාහරණයක් විදිහට ලේ. ඔබ ඔබේ ලේ දැකලා නැති කෙනෙක් කියලා හිතමු. හරි. ඔබේ වක්කඩුව ඔබ දැකලා නැති කෙනෙක් කියලා හිතමු. ඒතර ඔබේ වක්කඩුව ඔබට අරමුණු කරන්න බෑනේ පින්වත්නි. ඒ නිසා ඔබ මොකද කරන්න ඕනේ? ඒක හිතින් මවාගෙන මගේ ඇතුළාන්ත කයේ මිසක් මේ මං කල්පනා කරන්නේ අල්ලපු ගෙදර කෙනාගේවත් මගේ අම්මගේ තාත්තගේ දරුවාගේවත් නෙමෙයි. මම කල්පනා කරන්නේ මම ගැන. අන්නේ ඒ සිහිය උපදවාගෙන තමන්ගේ කය පිළිබඳව සිහිය, තමන්ගේ කයේ තියෙන මේ ගලන වැగిරෙන ස්වභාවයෙන් යුත් මේ කොටස් වලත් ගත්තාම බාහිර තියෙන ගලන වැగిරෙන ස්වභාවයෙන් යුත් දේවල් වලිනුත් අපේ ඇඟේ තියෙන බාහිර ගලන වැగిරෙන ස්වභාවයෙන් යුත් සත්වයේ පුද්ගලයෙක් නැහැ. මේක ගත්තාම අපිට උකහා ගන්න සාරයක් නැහැ. අර දෙකම එක සමානයි. ස්වභාව වශයෙන් එකම විදිහයි කියන කාරණා ටික අපි දැනගත්තා. දැන් පින්වත්නි, අපිට අවශ්‍ය වෙනවා, අපිට පූර්ව නිගමනයකට එළඹෙන්න බෑ. ඔබ භාවනාව වඩලද,
ඔබ භාවනාව ඔබේ වැඩිලාද අපිට අවශ්‍ය ගානට කර්මස්ථානයට නැවත නැවත වඩන්න අවශ්‍ය ගානට ඔබට මේ දේශනාව වැඩිලාද කියලා අපිට නිකන් අහලා දැනලා අපිට මේක නිකන් ඔබට හිතලා දේශනා කරන්න බෑ. හැබැයි පුළුවන්කමක් තියෙනවා ඔබ හා සම්බන්ධ වෙලා ඔබට හැමෝම නෙමෙයි සාමාන්‍යයෙන් කියන්නේ බහුතරයක් පිරිස ගත්තාම මේ පිරිසගේ භාවනාව වැඩිලා තියෙන මට්ටම අනුව ඒ පිරිස් භාවනාව වඩාගෙන යන මට්ටම අනුව ඒ පිරිස්කේ තියෙන අවබෝධයට අනුව අපිට පුළුවන්කමක් තියෙනවා ඊළඟ පියවරට යන්න පුළුවන්ද ඊළඟ පියවරට යන්නේ කොහොමද ඊළඟ පියවර කතා කරන්න සහ මේ පියවරේ තියෙන ගැටලු ටික සේරම निराකරණය කරගන්න. ඉතින් ඒ නිසා අපි අපේ මේ දැන් කර්මස්ථාන දේශනාවේදී තියෙන තමන්ගේ අත්දැකීම් කියන්න යන්න එපා. අත්දැකීම් කියන්න ගත්තොත් බොහෝමයක් දෙනා ඉන්න නිසා අත්දැකීම් මේ හැම දෙනාගේම අත්දැකීම් කියන්න ගත්තාම කර්මස්ථාන දේශනාව ඒකට විතරක් නිකන් අපේ මේ වටිනා කාලේ විය කියලා ආවේ. ඒ නිසා අපි දැන් පටවි කොටස් ටික වැඩුවා. ඊළඟට ඔබේ පටවි කොටස් ටිකේ තියෙන ගැටලු ටික මම හිතනවා රේවත් ස්වාමීන් වහන්සේ විසඳන්න නැති කියලා. ඊළඟට ඔබට ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් විශේෂයෙන්ම ආපෝ කොටස් පිළිබඳව ඔබ වඩාගෙන ආවා. ඒ කර්මස්ථාන දේශනාවේදී ඔබට නිකන් උඩින් හැපෙන්නේ නැතුව ඒ කරුණු කාරණා නිවැරදිව මේ කියන්නේ මොකක්ද මේ කරුණු කාරණා මොකක්ද පිට කියන්නේ මොකක්ද සෙම කියන්නේ මොකක්ද ලේ කියන්නේ මොකක්ද මේකේ කොහොමද සත්වයේ පුද්ගලයක් නැති වෙන්නේ මේ බාහිර ගලනවගෙන ස්වභාවයන්ට කොහොමද මගේ ඇඟේ ඇතුලේ තියෙන දේවල් ගැලපෙන්නේ මේ දේවල් එක සමාන වෙන්නේ කොහොමද කියන එක මගේ පින්වත් නිවැරදිව වැටහෙන්නේ නැත්තම් නිවැරදිව ඔබට හැපෙන්නේ නැත්තම් ගෝචර වෙන්නේ නැත්තම් ඔබට පුළුවන් නැවත පාරක් ඔයක පස්සට ගිහිල්ලා හරි නැත්තම් අරහා කාලයක් ගන්න නැතුව ඒක ටක් ගාලා වඩලා මොකක් හරි අපිට ඒකට පිළියමක් දෙන්න පුළුවන් ඔබට. ඒ නිසා මම කැමති මෙතන පටන් ඔබගෙන් අහලා ඔබගෙන් විමසලා දැනගන්න ඔබට පුළුවන් මං හිතන්නේ රේස්යන් කළා පුළුවන් ඔබට මේකෙන් කතා කරන්න. ඔබ භාවනා වඩලා ඔබේ තියෙන අත්දැකීම් කතා කරන්න නැතුව ඔබට මේ කර්මස්ථාන දේශනාවේ නොවැටුණු තැනක් තියෙනවා තේරුම් නැති තැනක් තියෙනවද ගැටලු සහගත තැනක් තියෙනවද කියන එක ඔබට විමසන්න පුළුවන් මෙතන පටන්. මම හිතනවා මන් ලයියට ඇහෙනවා ඇති කියලා. එහෙමයි සයන්ස්. පින්වත්නි ඔබගේ අවස්ථාව සයන්ස් ඉතාමත්ම පැහැදිලිව පැවසුවා. ඔබගේ භාවනා අත්දැකීම නොව ඔබට මේ වෙනකම් ලබා දුන් මේ භාවනා කොටස් පටවිද කොටස් 20 හෝ ආපෝ කොටස් 12 පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න රේස් හෑන්ඩ් කරන්න අපි ඔබට අවස්ථාව ලබා දෙන්න මේ ඔබේ අවස්ථාව. ඒ වගේම මම සියලු දෙනාටම මතක් කරන්න කැමතියි අදටම ඔබගේ භාවනාව වැඩිම තුල තමයි උන්වහන්සේලා උනන්දු වන්නේ. ඔබ තුල ඒ උනන්දුව නැමැතිනම් උන්වහන්සේලාගේ මේ කැපකිරීම වල අවසාන ඵලය ගැන අපිට අනනවා. ඉතින් ඔබට අපි නිතර මතක් කරනවා මේ වැඩසටහන තුළදී ඇත්තටම ඇක්ටිවිටි ඔයගොල්ලන්ගේ පාටිසිපේෂන් එක ස්වාමීන් වහන්සේලාට යම් දිරිගැන්වීමක් වෙනවා අනුමානයි. ඉතින් ඔබ භාවනා වඩපු යෝගාචරයන් ඉන්නේ මෙතන ප්‍රමුඛ කරලා කර ගැනීම රේස් කරලා අපි අවස්ථාව ලබා දෙන්නම්. ශානි ගුණසේකර ඔබගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. ශානි ගුණසේකර. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිබෙත් වැඩසටහනක් මේ මම ගැටලුව ඉදිරිපත් කළා. එහිදී මේ ඔබ වහන්සේ නිග්‍රහ සමාජ ඔබ වහන්සේ වැඩම කළා හිටපු නැති නිසා ඔබ වහන්සේට මේ ගැටලුව යොමු කරන්න කියලා අපේ හාමුදුරුවෝ අපිට මට ඊයේ කිව්වා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම මේ ගෲප් එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් ස්වාමීන් වහන්සේ. අගෝස්තු 1 වෙනිදා තමයි මම එකතු වුණේ. ඉතින් දැන් මට මේ ගෲප් එකත් එක්ක යන්න ඕනකම තිබිච්ච නිසා ස්වාමීන් වහන්සේ මම මේ සත්‍යයක් ඇතුළතදී ඒ කියන්නේ මුළු දවස පුරා වගේම ඉක්මනට මේක දවසින් වගේ කටපාඩම් කරගෙන මේක සතියෙන් පටවි කොටස් 20 වැඩුවා. ඊට පස්සේ දැන් ආපෝ කොටස් ටිකත් ඉවර වෙගෙන යන නිසා ස්වාමීන් වහන්සේ පෙරේද වගේ ඉඳන් මම ඒක කටපාඩම් කරන් දැන් මේක අර දවස පුරාම වගේ අර වාඩි වෙලා පැයක් එකමාරක් වගේ කරනවා වගේම දවස පුරාම මෙනෙහි කරමින් උත්සාහයක යනවා ස්වාමීන් වහන්සේ. මේ ගෲප් එකත් එක්ක අර මං රැඳිලා ඉන්න. ඉතින් මට පොඩ්ඩක් ඔබ වහන්සේගේ උපදේශයක් අවශ්‍යයි. එහෙම කළාට කමක් නැත්ද
මොකද කරන්න ඕන කියලා චුට්ටක් පොඩි ගැටලුවක ඉන්න නිසා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් ඒකට ඔබ වහන්සේගේ අදහසක් දෙනවා නම් ගොඩක් පිං. එහෙමයි අම්මා. මේ අම්මා දැන් අපි මේකනේ අපි කියනවා දැන් මේ කොටස් ටික අරගෙන මෙච්චර කාලයක් වඩන්න. දැන් ඔබට සතියක් දෙන්නම්. සතියෙන් පස්සේ මේ කොටස් ටික වඩලා අපිට මේකේ ඔබේ අත්දැකීම කියන්න. ඔබේ අත්දැකීම විස්තර කරන්න. මේ සතිය වඩලා ඔබට අවිල්ලා අපිට දැනුවත් කරන්න කියලා අපි කියනවා. එතකොට අම්මා දැන් මේකෙදී අපි භාවනා වඩද්දි මේක මේ සතියක් වඩන්න ඕනේ කියලා කොහෙවත් මේ නීතියක් නෑ අම්මා මේකේ. අපිට ඒ භාවනා වැඩුවට පස්සේ අපිට ඒ කොටස් ටික වැඩුවට පස්සේ ඒකෙන් ලැබෙන්න ඕනේ පූර්ණ උකහාගත යුතු සාරය අපිට ලැබෙනවා නම් හරිද? ඒ සාරය අපිට ලැබෙනවා නම් ප්‍රමාණවත්. දැන් අම්මට තියෙන ගැටලුව තමයි මම කොහොමද දැනගන්නේ මොකක්ද ඒකෙන් අපිට ලැබෙන්න ඕනේ ප්‍රතිඵලය. කියන්නේ දැන් පටවි කොටස් ටික වැඩුවට පස්සේ කොහොමද ඒකේ අවසාන කෙරවල ගැන මම නිශ්චයකට එන්නේ. අම්මා අපි මේ කොටස් ටික වැඩුවට පස්සේ අපිට මේ භාවනාවේදී එන්න ඕන ඥානය තමයි මම හිතනවා කලින් දේශනාවලට අම්ම සම්බන්ධ වෙන්නේ නැති කියලා. අපිට මේක එන්න ඕන ඥානය තමයි මේ කොටස් වල තියෙන සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය. මේකේ සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ කියන වචනයට නෙමෙයි අම්මා. මේක නිස්සත්තයි නිජීවයි කියන pāli වාක්‍යයට නෙමෙයි. මේකේ අම්මා අපි ගත යුතු අපිට මේකේ pāli අවශ්‍ය නැහැ. pāli කණික් කරනවා එක වටිනවා. හැබැයි මේකේ pāliය නිකන් අර වචන ටික කටපාඩම් කරගෙන අපිට ඒක නිතර කියන එක නෙමෙයි. ඒකෙන් එන්න ඕනේ අතුලාන්ත උකහා ගැනීම සාරය අම්මා. මේක ඇතුළ ගත්තාම අනේ දෙවියනේ මේක ඇතුළේ ගත්තාම ඇත්තටම සත්වයේ පුද්ගලයෙක් මේක ඇතුළේ නෑනේ. අපි මේ නටන්නේ මාර කෝලමක් නේ. ගසුත් කෙසුත් ගත්තාම දෙක අතර ලොකු වෙනසක් නැහැනේ කියන එක අනේ දෙවියනේ කියන භාවනාව ඇතුළෙන් අම්මා. ඒක අපි කරුණු මානසිකාරයෙන් නෙමෙයි. දැන් අම්මලා බණ අහනවා. අම්මලා ලොකු ස්වාමීන් වහන්සේලාගේ දැන් වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. එතකොට මේ වගේ ඇහෙනවා නාම රූප පිළිබඳව දේශනා. එතකොට මේ රූප කලාප කියන්නේ මොනවද? පටවි ධාතු ආදී මේ හැම කතාවක්ම අම්මලට කලවමිය ඇහෙනවනේ. එතකොට අම්මේ අපිට අර මේ කරුණු කාරණා වලින් අම්මලගේ තියෙන ජීවිත අත්දැකීම් වලින් මේ භාවනාවට කරුණු වැටෙනවා. මේ කරුණු වැටෙන එක වටිනවා. හැබැයි මේ කරුණු වලින් විතරක් අපිට යන්න පුළුවන් ගමනක් නැහැ. අම්මා භාවනාවට ඉඳගෙන කරන කාලය පුළුවන් තරම් වැඩි කරගන්න. මොකද අම්මා දැන් ටිකක් පහුවෙච්ච කෙනෙක්නේ. අම්මා දුවන රේස් එකේ අනිත් ධාවකයෝ ටික දැන් ටිකක් ඉස්සරහට දුවලා ඉන්නේ. ටිකක් කියන්නේ සෑහෙන අම්මා ඉන්න තැනට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නේ. එතකොට අම්මට සිද්ධ වෙනවා ටිකක් වැඩිපුර එෆර්ට් එකක් දාලා මේ රේස් එක දුවන්න. අම්මා ඒ නිසා අම්මට ඉඩ ලැබිච්ච වෙලාවක මේ භාවනාව වඩන්න. හැබැයි වඩලා දැන් බොහෝමයක් දෙනා මේ භාවනාව වඩන වෙලාවට ඔන්න වඩනවා. ඒක උමනාවෙන් කරලා ඉවරලා නැගිට්ටට පස්සේ ආපහු ඔයාගේ සාමාන්‍ය ජීවිතයම. එයා දරුවොත් එක්ක ගත කරන අර විකාර ජීවිතේ. කමක් නැහැ දරුවොත් එක්ක ජීවිතේ ගත කරන්න ඕනේ. ස්වාමියාත් එක්ක ගත කරන ජීවිතේට ආපහු වැටෙනවා. එතකොට අම්මා අර පරණ ජීවිතේට වැටුණාට පස්සේ එයාට අමතක වෙනවා අර භාවනාවෙන් තිබ්බ උකහාගත්ත දේ. භාවනාවෙන් අපි ලබාගත්ත දේ. අම්මා ඒ නිසා භාවනා කරලා නැගිට්ටට පස්සෙත් පුළුවන් තරම් තමන් ඉන්න වෙලාවට භාවනා කරනව නෙමෙයි. පුළුවන් තරම් අනේ ඇත්තම දකින අරමුණත් එක්ක සෙල්ලම් අර කියන ගේම් එක ප්ලේ කරන්න. මොකක්ද මේ ගත්තොත් එහෙම දැන් මේ අම්මා ලොකුවට ඒක කල්පනා කරන්න යන්න එපා. නාම රූප මිශ්‍රක ආදී වශයෙන් අනේ මේ නාම රූප දෙකක ක්‍රියාවලියක් නේ ඒක නිසා කල්පනා කරන්න යන්න එපා. අම්මා දැක්කොත් ගහක් ගලක් දැක්කොත් එහෙම සාමාන්‍ය විදිහටම මතක් කරගන්න අනේ ඉතින් දැන් මේ ගස්වල තියෙනෙත් මේ රූප කලාපමනේ. ඒකින් මේ ගහේ තියෙන පටවි ධාතු අධික රූප කලාප. ඉතින් ඒ රූප කලාපමයි ඒ පටවි ගතිය කියන ඒ තද ස්වභාවයමයි මගේ කිස්වලක් තියෙන්නේ. ඒතර මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. මේ දෙක අතර වෙනසක් නැහැ. එතකොට මේ පටවි ගතියෙන් අධික රූප කලාප රාශියකින් මේ හැදිච්ච හැඩයට අපි කියනවා මේ කෙස් කියලා. ඊළඟට ලොම් කියනවා. දත් කියනවා. නිය කියනවා. අන්නේ අම්මා උකහා ගැනීම සාරේ තිබ්බනම් ඇති අම්මා ගැටලුවක් නැහැ. අම්මට මේ ගෲප් එකේ ඉඳලා මේ කර්මස්ථාන දේශනාව එකට වැටිලා යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඉතින් ඒ ගමන යමු. අම්මට පුළුවන් ඒ ගැටලුවක් නැහැ අම්මා. මේ ඔබ අම්මා පටවි කොටස් ටික වඩලා ඉවර ඇති මං හිතන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ඒ වගේම මමත් ඇත්තට කියන්න අම්මා. එහෙම ඔබ වහන්සේ වදාළ විදිහටම ස්වාමීන් වහන්සේ මම අර ඉස්සර ඒ වීඩියෝ සුත් බලලා තියන මම ඇත්තටම මේ අර බලනවා ප්‍රැක්ටිකලි ඒ දවස වාඩි වෙලා භාවනා කරාටත් පස්සේ ඊට පස්සෙත් අර විදිහටම මේ ගස් කොළන්ද දකින පාවිච්චි කරන පටවි කොටස් අඩංගු හැම දෙයකම ඒ දේවල් කියන මෙනෙහිකා ඒ වගේ කරලා තමයි ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් අර ඇඟට ගන්න මේ සතිය තුල උත්සාහ කළා. ඒ වගේ ඒ වහන්සේ වදාළ විදිහට ඒක හොඳයි අම්මා. ඒ ගැටලුවක් නැහැ. මේ අම්මා ආපෝ කොටස් ටිකක් ඊළඟට වඩන්න ඔය වඩාගෙන ආව පිළිවෙලටම ඉක්මනට කරුණු හැපෙන විදිහට කරුණු මානසිකාරය කරලා අතුලාන්ත හැංගීමටම අවධානය දීලා ආපෝ කොටස් ටිකත් වඩාගෙන යන්නම්ම ගැටලුවක් නැහැ. අම්මට පුළුවන් මේ ගෲප් එකෙම ඉඳන් මේ කටයුතු ටික කරගෙන යන්න අම්මා.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ආත්ම භාවයේදීම නිර්වාණයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. හරි හොඳමයි අම්මා තෙරුවන් සරණයි. පින්නත් කමඨහන් ආචාර්යවරයන් වහන්සේ තාමත්ම පැහැදිලි තාමත්ම සරලව ඔබට පැහැදිලි කරලා දුන්නා ඒ ප්‍රශ්නට පිළිතුර. මම හිතනවා සියලු දෙනාටම එය පැහැදිලි ඇති කියලා. මේ පින්නත් ඔබට තව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන් අපේ අවස්ථාව ලබා දෙන්නම්. පින්නත් සයන්හන්ස chat කොටසට ප්‍රශ්න යොමු වෙන්නේ නැහැ. මම හිතන අපේ යෝගාවචරයන්ට මම හිතනවා සියලුම කරුණු තාමත්ම පැහැදිලි ඇතයි කියලා. අපි වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යමු නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි අයියා එහෙමයි වැඩසටහන කරන්නේ. පින්වත්නි ඉතින් දැන් ඔබට මම හිතනවා දැන් ඔබට මේ ආපෝ කොටස් පිළිබඳවත් ඔබ වඩ පටවි කොටස් පිළිබඳවත් කිසිම ගැටලුවක් නැතුව ඒ කරුණු කාරණා හොඳට තේරෙනවා ඇති කියලා. Recording in progress. බොහෝ දුරට ඔබ දැන් මේ භාවනාව වඩලා ඉන්න ඕනේ. දැන් ඔබ මේ ආපෝ කොටස් ටික ඉවර කරලා ඉන්න ඕනේ යෝගාවචරයේ මේ බොහෝ දුරට. හැබැයි අර කලින් හිටපු අම්මා වගේ සමහරට මේකේ අර පහුවෙලා ගෲප් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. ඒ අය මග හැරුණොත් මිසක් ඔබ දැන් මේ කොටස් ටික වඩලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් පින්වත්නි ඔබට ඔබ මේ කොටස් ටික වඩලා තියෙන කෙනෙක් නම් ඔබ මේ කොටස් ටික වඩලා නම් තියෙන්නේ ඔබට පුළුවන්කමක් තියෙනවා ඊළඟට ආපෝ කොටස් ටිකට යන්න ආපෝ කොටස් ටික වඩන්න. මම මෙතන ගයන්න ආයලා ඔබට මේ ආපෝ කොටස් පිළිබඳව තියෙන ලොකු ස්වාමීන් වහන්සේ සිද්ධ කරපු දේශනාවකුත් ඔබට ලබා දෙයි. ඉතින් ඔබට ඒ අරන්න පුළුවන්කමක් තියෙනවා මේ ආපෝ කොටස් ටිකත් වඩන්න මේ කර්මස්ථානේ කරපු අයට. ඒ කියන්නේ ආපෝ කොටස් ටික සම්පාදනය කරපු අයට. කියන්නේ ඒ කොටස් 12 අරගෙන ඒ කොටස් 12 කල්පනා කරලා මේ හැඟීම දැම්මට ඇති කියලා හිතන කෙනෙක්ට පුළුවන්කමක් තියෙනවා මේ කොටස් ටිකට යන්න ඊළඟ කොටස් ටිකට ගිහිල්ලා ඊළඟ කොටස් ටික වඩන්න. ඉතින් ඒ පිළිබඳවත් මම පුංචි විග්‍රහයක් කරන්නම්. ඉතින් මේක අතපසු වෙච්ච කෙනෙක් ඉන්නවනම් මේක මගහැරිච්ච කෙනෙක් ඉන්නවනම් මේ සතියක් තියෙනවා තව සතියක් කාලයක් මේ කාලය අරගෙන හොඳට තමන්ගේ ජීවිතේ සංසාර බය මතක් කරගන්න. මොකද අපිට දැන් මම මේ කරුණු කාරණා ටික සිහිපත් කරෙන්නම් ඔබේ කර්මස්ථානයට රුකුලක් වෙන්න. මොකද දැන් භාවනාවට ඉඳගත්තට පස්සේ මගේ පින්වත්නි අපි ටිකක් වඩද්දි මේක දැන් අපිට ටිකක් වෙලා ඇද්දි එපා වෙනවා. මොකද ඇයි අපි ආපෝ කොටස වඩනවා. ආපෝ කොටස් ටික වඩන්න ගත්තට පස්සේ දැන් ඔන්න අපි ලේ ගැන හිතනවා. හරි. ඔන්න දැන් මේ ඇවිල්ලා බාහිර ගංගා ඇල දොල ආදී වස්තුන්ගේ ඇල දොල ගංගා ආදී තියෙන ගලන වැగిරෙන ස්වභාවයමයි මගේ මේ ලේ කියන දේත් තියෙන්නේ. ඒතකොට ඒ ආපෝ ගතියමයි මගේ මේ ලේ. දැන් මගේ පින්වත්නි මේ කර්මස්ථාන වාක්‍ය ඔබට එකමනේ. ඒතකොට ලේත් මේ විදිහයි. ඊළඟට ගත්තහම සොටුත් මේ විදිහයි. සෙමත් මේ විදිහයි. පිතත් මේ විදිහයි. දැන් බලන්න ඔබට අර මේ ඔක්කොම ටික එකම කර්මස්ථාන වාක්‍යම ඔබට කියන්න තියෙන්නේ. ඔබ මොකද කරන්නේ? දැන් පළවෙනි කොටස වඩනවා. ඔන්න දෙවෙනි කොටස වඩනවා. තුන්වෙනි කොටස වඩන්න ගත්තට පස්සේ ඔබට හිතෙනවා දැන් ඔන්න දැන් ලේ වගේමයි මේකත් තියෙන සත්පුද්ගල භාවයක් නැහැ. ඔන්න උදටින් ඔබ ඉවරයි. ඇයි අර ඔබ කලින් වඩලා ඔබ දන්නවා දැන් මේක ආයෙ කියන්න දෙයක් නැහැ. මේක මෙහෙමයි කියලා ඔබ දන්නවා. හැබැයි මගේ පින්වත් ඒ දැන ගැනීම භාවනාවට මදි. ඒ දැන ගැනීම භාවනාවට මදි. මොකද ඒ දැන ගැනීමට නම් භාවනාව කියන්නේ ඔබ කවදාවත් මරණ සති භාවනාව ආදී භාවනාවන් වඩන්න ඕනේ නැහනේ. නේ? ඔබ දන්නවා මේ ලෝකෙ මිනිස්සු මැරෙනවා කියලා. මේ ලෝකෙ මිනිස්සු අනිවාර්යෙන් මැරෙනවාමයි කියනක ඔබ දන්නවා. හැබැයි ඔබ ඇයි භාවනා කරන්නේ? ඒකෙන් ඉපදිය යුතු ඥානයක් තියෙනවා. ඒකෙන් අපිට ලබාගත යුතු සංවේගයක් තියෙනවා. ඒකෙන් අපි ලබාගත යුතු සිහියක් තියෙනවා. අන්න ඒක ලබා ගැනීම. ඒ හැඟීම ටච් කරගන්න තමයි අපි භාවනාව වඩන්නේ. එතකොට මගේ පින්වත්නි ඔබ අර මම දැන් මේක ලේ වගේම තමයි මේකත්. දැන් එහෙම දැන් බොහොමයක් දෙන කර්මස්ථාන වඩන්න ගත්තට පස්සේ අර වගේමනේ මේකත්. අර වගේමනේ මේකත්. ඉතින් මේකෙත් ආයෙ හිතන්න දෙයක් නැහැනේ. මේකෙත් නාම රූප දෙකක් නාමයක් මේ සත්‍ය පුද්ගලයෙක් මේකෙත් නෑනේ කියලා ටක් ගාලා ඒක අතහැරලා දාලා යන්න හදනවා. නෑ. මගේ පින්වත්නි එකක් ගත්තනම් ඒ කොටස හපල මේ තියෙන කර්මස්ථාන වාක්‍යයේ එක අකුරක් එක ඇලපිල්ලක් එක ඉස්පිල්ලක්වත් අහක නොදා මේ කියන මේ කර්ම වාක්‍ය මේ කර්මස්ථාන වාක්‍ය අරගෙන මේ කර්මස්ථාන වාක්‍ය මේ වචන වලින් නැතුණත් මේකෙන් උකහාගත යුතු සාරය හොඳට උකහාගෙන තමන්ගේ ජීවිතේ භාවනාව වඩද්දී අන් මේ භාවනාවට යොමු කරගෙන එකින් එක කරුණු කාරණා කල්පනා කරන්න. නැත්නම් කවදාකවත් මේක ස්කිප් කරලා යන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ කවදාකවත් ඔබට මේ යන්න හදන ගමනේ යන්න වෙන්නේ නැහැ. ඔබ යයි මේ භාවනාව ඉස්සරහට නාම රූප මිශ්‍රක භාවනාව වඩයි. එතනින් එහාට පටිච්චසමුප්පාද කොටස් ටික වඩයි. මගේ පින්වත් එතනින් එහාට යන්න තියෙන ගමනේදී ඔබට යන්න බෑ. ඔබ හිර වෙනවාමයි. ඒ නිසා ඔබ මේ කරුණු කාරණා ටික මේක කල්පනා කරන්න එපා. මේක කරුණු කල්පනා කියන්නේ මේක අපි අර
නිස්සත්තයි නිජීවයි කියන කරුණු කාරණා ඔබට නැතත් ඔබ මේකේ ඔබ ඉගෙන ගත්ත දේවල් නෙමෙයි ඔබට වැදගත්. ඔබ කල්පනා කරලා ඔබ උපදවාගත්ත හැඟීමයි ඔබට වැදගත්. ඒ නිසා මේකේ පිට, සෙම, සොටු, සැරව, ලේ මේ හැම දෙයක්ම එකින් එක අරගෙන එක කොටස පිළිබඳව පිරිසිදු දකින්න. එක කොටස් විනිවිද දකින්න මොනවද මේ කියන්නේ මොකක්ද මේ කියන්නේ මොකක්ද මේ දැන් පිට කියන්නේ වෙනම දෙයක් අපි ගත්තොත් එහෙම ලේ කියන්නේ වෙනම දෙයක්. ඉතින් අපිට මේ දේ එකට දකින්න පුළුවන්ද? මේ කරුණු කාරණා ගැන හොඳට හිතන්න. හරි දැන් ගත්තොත් එහෙම අපි ඔබ නිකන් හිතන්න භාවනා කරද්දී ඔබ කර්මයක් හිතනවට අමතරව ඔබ නිකන් හිතන්න භාවනාවේදී දැන් ගත්තාම අපි ඔබ හිතන්න උදාහරණයක් වශයෙන් ලේ ටිකක් අරගෙන වැවකට දානවා මම කියන්නේ දැන් උදාහරණයක් කියන්නේ දැන් ලේ වල තියෙන පටවි ආපෝ ගතියත් වතුරේ තියෙන වැව් වල තියෙන ආපෝ ගතියත් දෙකම එක සමාන ස්වභාව වශයෙන් ගත්තාම ඉතින් ඔබ ලේ ටිකක් අරගෙන වැවකට දැම්මට පස්සේ ඔබ කවදාවත් ඒකට කියනවද අර තියෙන ලේ ටිකේ මේ තියෙන වැවයි කියලා නෑ ලේ ටිකක් වැවට දැම්මට පස්සේ ඒකට කියන්නේ අපි වැව අපේ තියෙන මම උදාහරණයක් කියන්නේ කරන්න බෑ තමයි හැබැයි මම උදාහරණයක් කියන්නේ අපේ තියෙන දතකින් රූප කලාපයක් අරන් ගිහලා ගලකින් තිබ්බොත් එහෙම අපි ඒකට දත කියනවාද ඒකට අපි ගල කියලාද කියන්නේ අපි ඒක වෙන් කරලා හඳුන ගන්නවද කවදාවත් මේ තියෙන්නේ දතේ තිබ්බ රූප කලාපයයි කියලා මම මේ උදාහරණයක් කියන්නේ දැන් බලන්න එතකොට ගත්තාම අපිට මේ බාහිර වස්තුන්ගෙත් අපේ කයෙත් තියෙන එකම දෙයයි. හරි. එතකොට මේක දැන් විතර බාහිර ගස්ගල් වගේමද අපිත් සත්තු වගේමද කියන ප්‍රශ්න ඔබට ඇති වෙන්න පුළුවන්. කිනා අපිත් මේ පණක් නැති දෙයක්ද අපිත් මේ ගස්ගල් වගේ නිකන් තියෙන දෙයක්ද මගේ පින්වත්නි මේ ප්‍රශ්නෙට දැනට උත්තර හොයන්න යන්න එපා. මේ ප්‍රශ්නෙට ඔබට උත්තර හම්බ වෙනවා නාම රූප මිශ්‍රක භාවනාවේදී. ඒ නිසා ඔබ මේ ප්‍රශ්නෙට දැම්ම උත්තර හොයන්න යන්න එපා. මොකද දැම්ම ඔබ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගියොත් එහෙම පැහෙන්න කලින් ඉදෙන්න ගියා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ නිසා ඔබ පැහෙන්න කලින් ඉදෙන්න නොයා. නාම භාවනාවේදී රූප භාවනාවේදී ඉපදෙන්න ඕන ඥානය නාම රූප මිශ්‍රක භාවනාවේදී ඉපදෙන්න ඕන ඥානය ඔබට කවදාවත් රූප භාවනාවේදී ඉපදෙන්නේ නැහැ. ඒක උපදින්නේ නාම රූප මිශ්‍රක භාවනාවේදීමයි. ඒ නිසා හොඳට ඉවසීමෙන් ඔබට දැන් එන ප්‍රශ්නවලදී ඒකෝර දැන් බාහිර ගස්කල් වගේම අපිත් දැන් මේකේ මේ තියෙන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ රූප කලාපමනේ. මේ ස්වභාවයන්මනේ. මේවා අධික රූප කලාපමනේ. එතකොට මේ කයම තියෙන ඒවා සම්පූර්ණයෙන්. එතකොට ගත්තාම අපිත් ගසුත් ගලුත් එක වගේද? ඒතර අපිත් ගස්කල් වගේ පණ නැති මිනිස්සුද? නෑ අපිට පණ තියෙනවා. අපිට කතා කරන්න පුළුවන්. අපිට දැන් හිතන්න පුළුවන්. ඔය කියන කතාව කැඩෙනවා නාම රූප මිශ්‍රක භාවනාවේදී. ඒ නිසා එවැනි ප්‍රශ්න වලට දැම්ම උත්තර හොයන්න යන්න එපා. දැම්ම එවැනි ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් වෙන්නේ ඔබ ඉස්සරහට කර්මස්ථානයේදී අතරමං වෙනවා. ඒ නිසා ඔබ දැම්ම මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නැතුව ඔබ එකින් එක කරුණු කාරණා අරගෙන හපලා කෑලි කරලා වෙන් කරලා පිරිසිදු දකින්න. පිට කියන්නේ මොකක්ද කියන එක නිකන් විද්‍යාත්මකව කරගෙන ඒකේ තියෙන වචන අනුසාරය නෙමෙයි. හරි? කර්මස්ථාන වාක්‍යයේ තියෙන නිකන් වචන පෙළ නෙමෙයි. කර්මස්ථාන වාක්‍ය ගත්තාම ඒකේ නේ උඩින් පල්ලෙන් අත ගාගෙන ගිහිලා නෙමෙයි. පින්වත්නි, ඒකේ අතුලාන්තයට සමවදින්න මොකක්ද මේ කියන්නේ? බාහිර ගස්ගල් වලත් මගේ කයෙත් අනේ ඇත්තටම ගත්තාම එකමනේ තියෙන්නේ මේකේ මොකක්ද වෙනත් අපිට හොයන්න තියෙන්නේ කියන එක අර අතුලාන්තෙන් හිතන්න මේක කවදාවත් වචනාර්ථයෙන් අරන් යන්න පුළුවන් ගමනක් නැහැ. එහෙමනම් ඔබට පුළුවන් අභිධර්ම මාර්ගයේ විදර්ශනා භාවනා ක්‍රමය ආදී රේණුකාණ සම්මානසලගේ ගෞරවණීය පොත් තියෙනවා. එතකොට ඊට අමතරව ගත්තාම බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙනවා. මාස ගාණක් අවුරුදු ගාණක් උත්සාහ කළකොට මේ කටපාඩම් කරන්න පුළුවන්. හැබැයි ධර්ම විනය කටපාඩම් කරා කියන එකෙන් නිවන් දැක්ක වෙන්නේ නැහැ. ධර්ම විනය කටපාඩම් කරා කියන එකෙන් ශාසන කෘත්‍ය කරා වෙන්නේ නැහැ. ඒ නිසා අර දැන් මේ ශාසනයේ ධර්ම විනය කටපාඩම් කරපු ත්‍රිපිටකේ කටපාඩම් කරපු ත්‍රිපිටකයේ Tamanට එන්නේ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරපු මිනිස්සු හිටියා. කරපු ස්වාමීන් වහන්සේලා හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ කාට පූර්ණ මහ රහතන් වහන්සේ ඇවිල්ලා කියද්දි වන්දනා කරාට පස්සේ කියන්නේ මොකක්ද? සුඛී හෝතු තුච්ච පොල්ල. සූපත් වේවා මෝඩ පොල්ල. ඇයි මේ ත්‍රිපිටකයම කටපාඩම් කරපු කෙනාටත් මෝඩ කිව්වේ? ඇයි? එයා ගාව නැහැ ධානයක්, මාර්ගඵලයක් ආදී ගුණයක්. ඒ නිසා ධර්ම විනය මගේ පින්වත්තු ඔබ දැන් වැඩසටහන වලට සම්බන්ධ වෙන නිසා මේක කිව්වේ. මොකද ලොකු ස්වාමීන් වහන්සේලා වැඩසටහන් බොහෝමයක් කරයි යනවා. ඔබට ධර්ම දේශනාව බොහෝමයක් කන වැකෙනවා. හැබැයි ඔබ මේ කන වැකෙන ධර්ම දේශනාව අහලා YouTube එකට වැටෙන බණ එක අහලා ඔබ දැන් දැනුම් සම්භාරයක්. හරි? ඔබ ධර්ම ගබඩාවක්. හැබැයි ඔබ මේ ධර්ම ගබඩාව ඇද ගන්න හොඳ නැහැ ඔබේ භාවනාවේදී. ධර්ම ගබඩාවෙන් ඔබට අවශ්‍ය දේ ගන්න. අනවශ්‍ය දේවල් එහෙම්ම ගබඩාවේ පැක් කරලා තියන්න ඔබට අනාගතයට උමනා වෙයි. ඒ නිසා ඔබේ තියෙන ධර්ම කාරණා සහ හැඟීම කියන දෙක පටලවා ගන්න එපා. ඔබ හිතලා බලන්න දැන්
ඔබට දුන්න ටාස්ක් එක ඔබට දුන්න ආපෝ කොටස් ටික ඒ කොටස් ටික ඔබට දැන් වැඩිලාද නැද්ද කියන එක ඔබ දැන් කල්පනා කරලා බලන්න. හරි වචනාර්ථයෙන් නෙමෙයි හැඟීම් අර්ථයෙන් මේක ඔබට වැඩිලාද කියන එක ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් මේ විදිහට ඔබට මේක ගැන හිතන්න දෙපාරක් හිතන්න. ඔබට ඔබගෙන් කවුරු කෙනෙක් ඇහුවොත් එතකොට මේ දැන් ලේවලයි ඇලෙයි තියෙන වතුර ගත්තාම දෙකම එක සමානද? ඒතර මේ දෙකේම තියෙන මේ ස්වභාවයන් එක සමානද කියලා ඇහුවොත් කියලා කල්පනා කරලා ඔබට කියන්න නැති වෙන්න. දෙපාරක් තුන් පාරක් ඒ ගැන හිතලා ඒ ගැන කියන්න නැති වෙන්න. කිසිම හිරවීමකින් තොරව ඒ ගැන කියන්න පුළුවන් කමක් තියෙනෝනේ. ඔව් ඒක සමානමයි. බාහිර වස්තුන්ගේ තියෙන දේවල් එක්කම සමානමයි කියලා ඔබට කට ඇරලා බය නැතුව කියන්න පුළුවන්. ඒක මේ වචනාර්ථයෙන් නෙමෙයි. හරි කරුණු කල්පනා කරපු මානසිකාරයෙන් නෙමෙයි. ඔබ භාවනාවේදී ලැබපු අවබෝධයෙන් ඔබට කියන්න පුළුවන් නම් අන්න ඔබට මේ කොටස සම්පූර්ණයි. හරි අන්න ඔබට මේ කියන තැනට ඔබට ඒ කොටස සම්පූර්ණයි නම් ඔබට පුළුවන් ඊළඟට වඩන්න ඔබේ පියවර මොකක්ද? ආපෝ කොටස් ටික. මගේ පින්වත්නි මේ ආපෝ කොටස් ටික වඩන්න ගත්තාම ඔබ දැන් ඔබට භාවනාව හොඳටම විශ්වාසයි නම් ඔබට මේ භාවනාව අවශ්‍ය ගානට වැඩිලා නම් ඔබට මේ භාවනාව මේ කියන තැනට මේ කියන මිම්මට ඔබේ භාවනාව වැඩිලා නම් ඔබ බය නැතුව ඊළඟ පියවරට යන්න. ඔබට මං හිතන්නේ ගායන මේ සම්බන්ධ කරලා දෙයි මේ තේජෝ කොටස් පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ සිද්ධ කරපු දේශනාව ඔබට ගෲප් එකට මම හිතන්නේ යොමු කරයි. මගේ පින්වත් ඉතින් මම අද දවසේදී මේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවන්ට අනුයුක්තව මේ ගෲප් එක යන නිසා ලොකු ස්වාමීන් දේශනාවන්ට සමගාමීව මේ ගෲප් එක යන නිසා මම ඔබට ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන භාවනා වාක්‍යයන් කර්මස්ථාන වාක්‍යයන් මේ කර්මස්ථාන දේශනාවන් ඇසුරෙම මේ දේශනාව සිද්ධ කරන්නම්. ඉතින් මෙතන ඉඳලා ඔබට ආපෝ කොටස් වල තියෙන කර්මස්ථාන වාක්‍ය පවා ඔබට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි සංතාපන, ජිරාපන, පරිදහන, පාචක කියලා ආපෝ කොටස් හතරක් තියෙනවා. හරි සංතාපන, ජිරාපන, පරිදහන, පාචක කියලා කොටස් හතරක්. ඉතින් මේ කොටස් හතර ගත්තාම ශරීරයේ තියෙන සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය. දැන් මගේ පින්වත්නි ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය සමහරු හිතන් ඉන්නේ මේක මේ උණ ගැදුනාම තියෙන උණුසුම් ස්වභාවය කියලා. නෑ. මගේ පින්වත්නි මේක මේ උණ ගැදුනාම අපිට ප්‍රකටයි. අපිට උණක් වගේ ලෙඩක් හැදිලා ඇඟ උණුසුම් වුණාට පස්සේ අපිට මේක ප්‍රකටයි. හැබැයි මේක මේ උණ හැදුනාම තියෙන උණුසුම් ස්වභාවය නෙමෙයි. අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය. ඒ කියන්නේ දැන් බලන්න අපි දැන් මැරිච්ච මිනිහක් ගාවට ගියාට පස්සේ අපි අල්ලා බලලා කියන්නේ අප්පු දැන් සීතල වෙලා. මැරිච්ච සතෙක් දැක්කත් අප්පු ඇඟත් එක්ක සීතල වෙලා. ඇඟෙන් රස්නේ පිට වෙලා. ඇයි? අර ඇඟේ තියෙන උණුසුම නෑ යාගේ. නේ? අන්නේ ඇඟේ තියෙන ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය. අන්නේ ඇඟේ තියෙන උණුසුම් ස්වභාවයට කියන සංතාපන තේජෝ ධාතුව. මිසක් උණ හැදුනහම තියෙන උණුසුමට නෙමෙයි මේ සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ. දැන් බලන්න දැන් රූප කොටස් වල අපි වැඩපු අර නිකන් පාඨවි කොටස් වලට මේක ටිකක් සියුම්. එන්න භාවනාව ටික සියුම් වෙනවා. හරි? එන්න භාවනාව ටික සියුම්ැලි වෙනවා. ඒ නිසා දැන් ඔබ ටිකෙන් ටික මේ භාවනාවට දෙන අවධානය වැඩි කරන්න ඕනේ. භාවනාවට දෙන එෆර්ට් එක වැඩි කරන්න ඕනේ. භාවනාවට කරන වීරිය වැඩි කරන්න ඕනේ. කරුණු තේරුම් ගැනීම උත්සාහය වැඩි කරන්න ඕනේ. හරි? එහෙම වුණොත් ඔබට පුළුවන් මේ පුංචි කාරණා තේරුම් ගන්න. එතකොට සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ උණ හැදුනහම තියෙන එකට නෙමෙයි අපේ සාමාන්‍ය ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය. අල්ලලා බලන්න දැන් උනත් ඔබේ බෙල්ල රස්නේ. අතක් යට අල්ලලා බලන්න ඔබේ අතයට රස්නේ. අන්නේ තියෙන උණුසුම් ස්වභාවයට කියනවා සංතාපන තේජෝ ධාතුව කියලා. ඊළඟට ජිරාපන තේජෝ ධාතුව. ජිරාපන තේජෝ ධාතුව කියලා කියන්නේ දැන් අපේ ඇඟ මගේ පින්වත්නි ටිකෙන් ටික දැන් අපි වයසට යනවනේ. අපේ ඇඟ දැන් ටිකෙන් ටික දිරනවා. අපේ ඇඟ දැන් ටික දිරාගෙන ඉන්නේ. අපි ලොකු වෙනවා කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලා අපේ ඇඟ දැන් ටිකනේ. ඔබ දැන් දන්නවා අවුරුදු 30 විතර පහුවියගෙන යනවා නම් සාමාන්‍ය ඔන්න දැන් ඇඟ ටික රැලි වැටිගෙන එනවා. ඇඟේ හැම පොතු ටික ගැලවෙනවා. නාන වෙලාවකට එහෙම කුණු වතුර ලද්දි බ්‍රෂ් එකකින් හැම එකයි. හොඳට තද කරලා අතපය හෙට මෙහෙට ඇතුල්ලුවොත් එම හැම රෝල් වෙවි අතට එනවා. දැන් ඔබ දැන් ටික මොකද වෙන්නේ? කය දිරනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දැන් ආනන්දේ මගේ මේ කය දිරාගිස් කරත්තයක් වගේ. කය දිරනවා. මෙන්න මේ කය ඔබේ ශරීරය දිරන්නේ ඇඟ රැලි වැටෙන්නේ මේ කෙස් පැහෙන්නේ වෙන්නේ මේ ජිරාපන තේජෝ ධාතුවෙන්. හරි?
මේ දිරාපන තේජෝ ධාතුවෙන් තමයි ඔබේ මේ ඔබ වයසට යනවා කියන එක, ඔබ ඇඟ දිරනවා කියන එක, ඔබේ කෙස් පැහෙනවා කියන එක, ඔබේ රැවුල ඉදෙනවා කියන එක, ඔබේ කොණ්ඩේ යනවා කියන එක, ඔබේ හැම කෑලි ගැලවි එනවා කියන මේ කය දිරීම සිද්ධ කරන්නේ. කය දිරීම සිද්ධ කරන්නේ මේ දිරාපන තේජෝ ධාතුවෙන්. බලන්න ඔබට ලෝකේ වෛර කරනවා නම් හතුරු කොච්චරද නේ? ඔබට වෛර කරනවා නම් හතුරු ඉන්නේ අල්ලපු වැටේ නෙමෙයි. හරි? ඔබට වෛර කරනවා නම් හතුරු ඉන්නේ එහාගත්ත ගමේ නෙමෙයි. ඔබට වෛර කරනවා නම් හතුරු ඉන්නේ අල්ලපු රටේ නෙමෙයි. ඔබට වෛර කරනවා නම් හතුරු ඉන්නේ ඔබේ කයේ. නේ? ඔබ කල්පනා කරලා බලන්න. ඔබ වයසට යන්නේ දිරාපන තේජෝ ධාතුවෙන්. හරි? අන්න ඒ ඔබට ඔබ වයසට යනවා කියන එක सिद्ध කරන්නේ මේ දිරාපන තේජෝ ධාතුවෙන්. ඊළඟට පරිදහන තේජෝ ධාතුව. දැන් මේ පරිදහන තේජෝ ධාතුව කියලා කියන්නේ දැන් මිනිස්සුන් දැන් දැවිල්ල කියලා කියන්නේ දැවිල්ල ස්වභාවය. ඒ කියන්නේ දැන් අපි කියනවා මගේ පපුව දනවා, මගේ බඩ දනවා, මගේ ඇස් දනවා. දැන් මේ දැවිල්ල ස්වභාවය මෙන්න මේ දැවිල්ල ස්වභාවයට කියනවා පරිදහන තේජෝ ධාතුව. මේ තේජෝ ධාතුව කියලා කියපුවාම දැන් මේක මේ උණුසුම් ස්වභාවයක් නැහැ. හරි? මේකේ රස්නේ ගතියක් නැහැ. මේකේ තියෙන්නේ අර දැවිල්ල ස්වභාවය. කියන්නේ දැන් ගත්තාම සංතාපන තේජෝ ධාතුව ගත්තාම අපිට ඒක උණුසුම් ස්වභාවයක් දැනෙනවා නේ. ඊළඟට ජිරාපන ගත්තාම මේක අපිට දිරනවා කියන ස්වභාවය තියෙනවා. මිසක් මේකෙදි මේ උණුසුම් ස්වභාවයක් ගැන කතා කරන්නේ නැහැ. මේකෙදි මේ තේජෝ ධාතු කොටස් කියපුවම මේ හැම කොටසක්ම මේ රස්නේ උණුසුම් අපිට රස්නේ දැනෙනවා කියන එකක් නැහැ. හරිද? මේකෙ මේ තියෙන්නේ දැවිල්ල ස්වභාවය. හරි? මේකෙ මේ තියෙන දැවිල්ල ස්වභාවයට කියනවා පරිධාන තේජෝ ධාතුව කියලා. ඊළඟට ඔබ කන බොන ආහාර තියෙන්නේ. ඔබ කෑම කෑවට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් ටික වෙලාවක් යන්න මොකද වෙන්නේ? මේ ආහාර පැසවනවා, ආහාර දිරනවා. මෙන්න මේ ආහාර පැසවීම කරන එකට කියනවා පාචක තේජෝ ධාතුව කියලා. දැන් ඔන්න මම කොටස් 4 කිව්වොත් එහෙම සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය. මේ කර්මස්ථාන වාක්‍ය ආපව පාරක් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා බලන්න, කියවලා තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙයි මොකක්ද මේ කොටස් ටික කියලා. සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ අපිට උණ ගැමුණු අවස්ථාවල අපිට වඩා ප්‍රකට වෙන මේ ස්වභාවය නේ. අපිට වඩා ප්‍රකට වෙන්නේ උණ ගැමුණු අවස්ථාවල තමයි මේක. නැත්තම් අපේ බෙල්ල අකල්ලා බලුවොත් එහෙම අපිට රස්නේ යඟ. අන්නේ තියෙන උණුසුම් ස්වභාවයද කියනවා සංතාපන තේජෝ ධාතුව. ඊළඟට සාමාන්‍ය ගත්තාම අපේ මේ ශරීරයේ දිරන ස්වභාවයක් තියෙනවා. අන්නේ දිරීම සිද්ධ කරන, අන්නේ දිරවීම සිද්ධ කරන තේජෝ ධාතුවට කියනවා දිරාපන තේජෝ ධාතුව. ඊළඟට සාමාන්‍ය අපි කියන ඇස් දැවිල්ල, පපුවේ දැවිල්ල, කකුල මගේ දනවා. අන්නේ දැවිල්ල ස්වභාවයට කියනවා පරිධාන තේජෝ ධාතුව. දැන් මේකෙදි මේ අර කලින් කිව්ව උණුසුම් ස්වභාවයක් නැහැ. මේකේ තියෙන මේ දැවිල්ල ස්වභාවය. ඊළඟට පාචක තේජෝ ධාතුව. ඒ කියන්නේ අපි කන බොන ආහාර පැසවීම වගේ දේවල් සිද්ධ කරන්නේ. අපි කන බොන දේවල් පැසවීම සිද්ධ කරන්නේ මේ පාචක තේජෝ ධාතුවෙන්. හරි. ඊළඟට අපි බලමු කර්මස්ථාන වාක්‍ය. දැන් ඔබ ඔබට විස්තර කරේ මොනවද මේ කොටස් ටික? මොකද්ද මේ කොටස් ටික කියන එක පිළිබඳව තමයි ඔබට මේ එකින් එක විස්තර කරේ. ඊළඟට අපි බලමු මොකද්ද මේ කර්මස්ථාන වාක්‍ය. මම හිතනවා ඔබට කලින් කියපු කරුණු කාරණා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් ඔබට පුළුවන් නැවත වතාවක් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා නැත්නම් රේණුකාණ ස්වාමීන් වහන්සේලා විදර්ශනා භාවනා ක්‍රම කියන පොත්පත් අරගෙන මේ කියන්නේ මොකක්ද? පාචක තේජෝ ධාතුව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් ඔබට මේ කාරණාව නොවැටුණා නම්. නැත්නම් මේ ඇප්ලිකේෂන් එකට ඇවිල්ලා ඔබට බලා ගන්න පුළුවන් මොකක්ද කියලා මම හිතනවා මේක තේරෙන්නේ නැති ඔබට කියලා. ඊළඟට භාවනා වාක්‍ය. භාවනා වාක්‍ය තමයි උදාහරණයක් ගත්තාම සංතාපන තේජෝ ධාතුව. මේ සංතාපන තේජෝ ධාතුව, ජිරාපන, පරිධාන, පාචක කියලා තේජෝ ධාතුන් කොටස් 4ක් තියෙනවා. හරිද? ඔබ දැන් මේ භාවනාවට ඉඳගෙන කල්පනා කරනවා කියලා හිතා ගන්න. භාවනාවට ඉඳගෙන ඔබ මේ කල්පනා කළ යුතු දේ. මෙහෙම තේජෝ ධාතුන් කොටස් 4ක් තියෙනවා. මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුවත් කියලා තියෙනවා. ශරීරයේ ඇත්තා වූ තේජෝ ධාතුවත් ශරීරයෙන් පිටතේ ඒ තැන්වල ඇති ගිනිහා උණුසුම් ගතිද සිසිල් ගතිද තේජෝ ධාතු වශයෙන් එකය. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ අපේ කයේ තියෙනවනේ මේ උණුසුම් ගතියක්. මේ සංතාපන තේජෝ ධාතුව කියලා උණුසුම් ගතියක්. මෙන්න මේ රස්නේ ගතියත් ඔබ සාමාන්‍යයෙන් බත් එකක් පිඟානට බෙදාගෙන උණුවෙන් බෙදාගත්ත බත් එකක් පිඟානට බෙදාගෙන මේ බත් එකේ පිඟානට යටින් අත තිබ්බට පස්සේ ඔබට රස්නයක් දැනෙන්නේ. මෙන්න මේ රස්නයත් උණ හැදුණු කෙනෙක්ගේ රස්නයත් අල්ලා බලපම මේ රස්නේ ස්වභාව දෙකෙන් එක නැද්ද? නේ අපි මේ දෙකටම රස්නේ කියලානේ කියන්නේ. මොකද අපි බත් එකෙන් එන රස්නේට බත් එකෙන් එන රස්නය, ඉරේලියෙන් එන රස්නේට ඉරේලියෙන් එන රස්නය, ඇඟෙන් එන රස්නේට ඇඟෙන් එන රස්නේ කියලා නම් තුනක් දාගෙන නැහැනේ. මේ සියල්ලටම පොදු වශයෙන් කියන අපි රස්නය. ඒතර ඒ වගේ මේ ශරීරයේ ඇත්තා වූ තේජෝ ධාතුව ශරීරයේ ඇත්තා වූ තේජෝ ධාතුවත් ශරීරයෙන් පිටත ගින්දර ආදී ඇති
තේජෝ ධාතුනුත් එක හා සමානයි. මේ දෙක අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ අපේ මේ කයේ තියෙන රස්නේ ගතියත් ගිනි ගොඩක තියෙන රස්නේ ගතියත් ස්වභාව වශයෙන් එකයි. රස්නේ කියන ස්වභාව වශයෙන් ඒ දේවල් එකයි. ඒ දේවල් වල වෙනසක් නැහැ. ඊළඟට කියනවා ශරීරයෙන් පිටත ඒ තැන ඇති ගිනි උණුසුම් ගති සිසිල් ගති සත්වයන් පුද්ගලයන් නොවන්නාක් මෙන්. ඒ කියන්නේ අපි කවදාවත් කියනවද දැන් ගින්දර ඔන්න ඇවිලෙනාට පස්සේ ඔන්න දැන් පොඩ්ඩක් ගින්දර දාලා ඇවිලුවට පස්සේ ඔන්න එක දැන් ටිකක් වෙලා ඇවිලෙනවා. මේක දැන් එහෙට මෙහෙට හෙල්ලෙනවා. අපි දැන් මේකට කියනවද කවදාවත් මේ අපි හිතනවද අනේ පව් ඉතින් ගින්දර නිවන්න හොඳ නැහැ පව්. අනේ ආ ඉතින් මැරෙනවනේ නිවුවට පස්සේ අපිට මෙහෙම කවදාවත් හිතනවද? නැහැ. අපිට හිතනවද කවදාවත් මේ ගින්දරට පණ ඇති ගින්දරට කතා කරන්න පුළුවන් ඇති මෙහෙම හිතනවද? නැහැ. මේ ශරීරයෙන් පිටතේ ඒ තැන්වල තියෙන මේ තේජෝ ධාතු වල සත්‍ය පුද්ගලයක් නෑ වගේම හරිද? සත්‍ය පුද්ගලයක් නෑ වගේම ශරීරයේ වූ තේජෝ ධාතුවද සත්වයක් නොවේ පුද්ගලයක් නොවේ මමෙක් පැනවිය නොහැකිය. ඒ කියන්නේ බාහිර දැන් මේ දෙකම ස්වභාව වශයෙන් එකයිනේ. දැන් බාහිර ගිනි ගොඩකත් අපේ කයේ තියෙන උණුසුම් ස්වභාවයත් ස්වභාව වශයෙන් එකයිනේ පින්වත්නි. දැන් මේ ස්වභාව වශයෙන් එකක් වුණා නම් දැන් බලන්න අපේ කයේ තියෙන උණුසුම් ස්වභාවයවත් අර තියෙන ගිනි ගොඩේවත් අපිට සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද අපි කවදාවත් එළියේ තියෙන මේ ගිනි ගොඩක සත්වෙක් ඉන්නවායි පුද්ගලෙක් ඉන්නවායි කියලා අපි කවදාවත් හිතන්නේ නැහැ. අපි කවදාවත් කියන්නේ නැහැ ඒකට සත්වෙක් ඉන්නවායි පුද්ගලෙක් ඉන්නවායි කියලා. අපි ඒ තියෙන රස්නේ ගතියට අනේ ඉතින් පවුනේ රස්නේ ඉතින් රිදෙනවත් දන්නේ නැහැ. හිතන්නේ නැහැ අපි. ඒ කියන්නේ ඒ බාහිර දේවල් වල සත්වෙක් පුද්ගලෙක් නැහැ. එහෙමනම් පින්වත්නි අපේ ඇතුළාන්ත කයේ තියෙනවනේ. ඒ දෙකේම ස්වභාව වශයෙන් එකනම් ඒ බාහිර වස්තුන්ගේ සත්‍ය පුද්ගලයෙක් පණවන්න බෑ වගේම මේ ඇතුළාන්ත කයෙත් සත්‍ය පුද්ගලයෙක් පණවන්න බෑ. මම කොහොමද මේ ඇතුළාන්ත කයේ තියෙන උණුසුම් ස්වභාවයට මම කියලා කියන්නේ? ඔබට පුළුවන්කමක් නෑ ඔබේ කයේ තියෙන උණුසුම් ස්වභාවයට මම කියලා කියන්න. ඇයි? ඒකට සත්‍ය පුද්ගලයෙක් පණවන්න බෑ. හේතුව අපිට උදාහරණයක් තියෙනවා මොකක්ද? බාහිර වස්තුන්, බාහිර ගිනි ගොඩවල්, බාහිර උෂ්ණත්වය බලන්නේ උෂ්ණත්වයට සත්‍ය පුද්ගලෙක් නෑ වගේම ඔබේ කයේ තියෙන ශරීර උෂ්ණත්වයටත් සත්‍ය පුද්ගලෙක් නෑ. ඒවා ධාතු මාත්‍රම පමණයි. ඒවා ධාතු මාත්‍ර විතරමයි. හරිද? පින්වත්නි මේ විදිහට ඊළඟ කොටස් ටික දැන් මේ කොටස් හතර ගැන අරගෙන මේ කොටස් හතර ගැන කල්පනා කරලා මේ කොටස් හතර මේ විදිහයි මේ ලක්ෂණයන් තියෙන මේ කොටස් හතර සංතාපන තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? ජීආපන තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? පරිදාහන තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? පාචක තේජෝ ධාතුව කියන්නේ මොකක්ද කියන කරුණු කාරණා පිළිබඳව ඔබට මම විස්තර කරා. ඊළඟට මේ අරගෙන මේ භාවනා වාක්‍යයන් අරගෙන භාවනා වාක්‍ය කටපාඩම් කරගෙන වඩන්න ගන්න මේ වඩලා ඉවර මම කලින් කියපු විදිහට ඔබට මේ මිම්ම සාර්ථකයි නම් ඔබට හිතෙනවා නම් ඔබ මේ භාවනාව වඩලා ඔබට මේ ආපෝ කොටස් ටික සාර්ථකයි කියලා මම හිතන්නේ ගායනාවේ ඔබට මේ දේශනාව යොමු කරයි ලොකු ස්වාමින් වහන්සේගේ දේශනාව යොමු කරාට පස්සේ මේ දේශනාව අහන්න හොඳට අහලා මේ දේශනාවනුත් ගන්න ඕනි දේවල් උපරිම අරගෙන ඔබට ඊළඟට මේ භාවනා වාක්‍යයන් අරගෙන මේ කොටස් ටික වඩන්න මේ කොටස් හතරම එකට වඩනවා නම් ඒ ගැටලුවක් නැහැ කවුරුර කෙනෙක් මේ කොටස් හතරම එකට අරගෙන එකින් එක නෙමෙයි මේ කොටස් හතරම අරගෙන සංතාපන, ජිරාපන, පරිධාන, පාචක කියන මේ කොටස් ටිකම අරගෙන ඔබේ භාවනාවට මේ තේජෝ කොටස් ටික යොමු කරගෙන මේ භාවනාව කරන්න. ඉතින් කාට හරි මේ කියපු කාරණා පිළිබඳව මේ දැන් අද ඔබට දේශනා කරපු තේජෝ කොටස් ටික පිළිබඳව කාට හරි ගැටලුවක් තියෙනවා නම් කාට හරි නොතේරුණු තැනක් තියෙනවද? මම දැනගන්න කැමතියි. නැත්නම් ඔබට යම් ගැටලුවක් අද දේශනාව තුළ විස්තර කරන ලද තේජෝ ධාතුව පිළිබඳව කමඨාන් ආචාර්යයන් වහන්සේගේ විමසීමක් තිබෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න අපි අවස්ථාව ලබා දෙන්නම්. සයින්හාස පැහැදිලි කිරීම ඉතාමත්ම පැහැදිලි සරලයි. මම හිතන්නේ අපේ පින්වතුන්ට ප්‍රශ්නයක් යොමු කරන්න තරමට පැහැදිලිතා යන්නේ මම හිතන්නේ සීතාමත්ම පැහැදිලිව ඔබ වහන්සේ මේ කොටස් පිළිබඳව විස්තර කර දුන්නා. කිසිවෙක් අපිට ප්‍රශ්න ඉදිරිපත් කරලත් නැහැ, chat කොටස ඉදිරිපත් වෙලත් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි මගේ අයියා. මේ අපි ඊළඟට දැන් මේ කොටස් ටික වඩලා මේ අනිත් කොටස් ටික සම්පාදනය කරපු කෙනෙක් ඉන්නවනම් ඊළඟ කොටස් ටික වඩන්න. ඉතින් මේක වඩන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අප්‍රමාදී වෙන්න කල්පනා කරන්න. දැන් අපේ කණ්ඩායම ඉස්සරහා මේ රේස් එක දුවනවා. හරිද? ඒ කට්ටියට නවතින්න හේතුවක් නැහැ මේ රේස් එකේ. ඒ කට්ටිය මේ රේස් එක දැන් ඉස්සරහට දුවලා ඒ කට්ටිය මමලයි කවුරුරි අන්මියුට් වෙලා ඉන්නවා මම හිතන්නේ. හරි අය ගැටලුවක් නැහැ.
ඒ අය දැන් මේ රේස් එක ඉස්සරහට දුවලා තියෙන්නේ. හරි. ඒ අය දැන් මේ රේස් එකේ ටිකක් සෑහෙන්න ඉස්සරහා ඉන්නේ. ඔබ මේකේ එක අඩියක් හරි පහ වුණොත්, එක පාරක් හරි නැවතුනොත්, එක තප්පරයක් හරි මේකේ ස්ලෝ වුණොත්, ඔබ හැරෙන පමාවෙන් ඔබව පහු කරලා ඔබේ දාවකයෝ ටික දුවලා ඉඳී. ඒ නිසා මතක තියාගන්න පස්සේ ඔබ මේ දාවකයෝ අල්ලන්න දායකයෝ පස්සේ දුවලා වැඩක් නැහැ. ඔබ මේ දාවකයොත් එක්ක මේ රේස් එකේ දුවන්න ඕනේ. හරි. මේක එක දෙක නෙමෙයි තෝරන්නේ මේකේ මේ තරඟේ මේ ටයිමින් එකට දුවන අය. ඒ නිසා ඔබ භාවනාව අතපසු කරගන්න එපා. දැන් ඔබට මේක ආපෝ කොටස් ටික නිවැරදිව වඩලා නැත්නම් දැන් මට පුළුවන්කමක් තිබ්බොත් නම් අදත් ඔබට මේ ආපෝ කොටස් ටික නැවත පාරක් වඩන්න කියන්නේ. හැබැයි එහෙම කරේ නැත්තේ මොකද භාවනාව වඩපු පින්වතුන් ඉන්නවනේ. ඒතර ඒ අයට මේක හරි අසාධාරණයක් වෙනවා. ඒ අයට මේකෙදී ඒක ඇත්තටම ගමනට ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා ඒ අයට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම නොවඩපු කෙනෙක් ඉන්නවා නම් කලින් මේ භාවනාව අතපසු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මගහැරිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ අය අප්‍රමාදී වෙන්න කල්පනා කරන්න. මට කරන්න වැඩක් තියෙනවා. මම මේ Tamanට ඉඩ ලැබිච්ච තප්පරයේ මොහොත හරි විනාඩි 15ක් ඉතින් විනාඩි 15ක් භාවනා කරලා වැඩක් නැහැ නේ කියලා හිතන්න එපා. විනාඩි 15ක් අරගෙන එක කොටසක් අරගෙන ඒ කොටස ගැන හරි කල්පනා කරන්න. මොකද ඒ පුංචි තැන් ඔබට වටිනවා මාර විදිහට ජීවිතේට. පින්නතනේ ඔබට තවත් ගැටලු තිබෙනවා නම් අපිට තව කාල වේලාව සිදු මොහොතක් තිබෙන නිසා ස්වාමීන් වහන්සේ විමසිය හැකි ඔබට තියෙන ගැටලු අද දින විස්තර කර තීජෝ ධාතු පිළිබඳව හෝ කලින් වඩපු භාවනා කොටස් වල යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබට තව විනාඩි 5ක වගේ කාලයක් ලබා දීමට හැකියාව තිබෙනවා. වෙන සායනස වෙන ගැටලු ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න කමඨාන් ආචාර්යයන් වහන්සේට සුභායරත් මහත්මිය. මට මේ දේශනාව ආරම්භ කරනකොට මට සහභාගී වෙන්න අපහසුතාවයක් ඇති වුණා ෆෝන් එකේ. මේ මම අතරමඟ තමයි සහභාගී වුණේ. මට පොඩි දැනුවත් කිරීමක් කරන්න තේජෝ කොටස් 4 ගැන විතරක් පොඩි දැනුවීමක් කරන්න. අම්මා මම දැන් මේකෙදී මේ කොටස් පිළිබඳව අම්මට මේ වැඩසටහන දැනුවත් කිරීමක් කරා. හැබැයි මම නැවතත් මේක පිළිබඳව විස්තරයක් කරන්න ගොඩක් කාලය යොමු කරන්නේ නැහැ. හැබැයි අම්මා කෙටියෙන් කිව්වොත් එහෙම සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ අපේ ඇඟේ තියෙනම රස්නි ස්වභාවය. දැන් අම්මා ඇඟට බෙල්ලට අත තියලා බැලුවොත් එහෙම අපේ ඇඟට රස්නි ස්වභාවයක් දැනෙනවනේ අම්මා. අන්නේ රස්නි ස්වභාවයට තමයි අම්මා සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ. ඊළඟට දිරාපන තේජෝ ධාතුව කියලා කියන්නේ අපේ ඇඟම දැන් මේ ටිකෙන් ටික දිරනවනේ. මෙන්න මේ දිරවීමට ලක් කරන දේ තමයි මේ දිරාපන තේජෝ ධාතුව කියලා කියන්නේ. මේ දිරාපන තේජෝ ධාතුවෙන් තමයි අපේ ඇඟ මේ දිරනවා කියන කාර්යය සිද්ධ වෙන්නේ. ඊළඟට පරිධාන තේජෝ ධාතුව කියලා කියන්නේ අම්මා දැන් අපේ ඇස් දැවිල්ල, පපුවේ දැවිල්ල, බඩ දැවිල්ල මේ හැමදේම අපි කියන්නේ. ඒතකොට මේ බඩ දැවිල්ලගේ හැමදේම අපි කියන්නේ මෙන්න මේ පරිධාන තේජෝ ධාතුව. ඒ පරිධාන තේජෝ ධාතුව නිසා තමයි මේ ඇස් දැවිල්ල ඇති වෙන්නේ. එතකොට පපුවේ දැවිල්ල, බඩ දැවිල්ල මේ කියන කාරණා ඇති වෙන්නේ. ඊළඟට පාචක තේජෝ ධාතුව කියලා කියන්නේ අම්ම දැන් අපි කන බොන ආහාර තියෙන්නේ. මේ කන බොන ආහාර ආදී අම්ම දිරවනවනේ. මෙන්න මේ දිරවීම, පැසවීම කරන්නේ අම්ම මේ පාචක තේජෝ ධාතුවෙන්. මම හිතනවා අම්මට මේ කරුණු 4 පිළිබඳව සාමාන්‍ය දල අදහසක් එන්නේ නැති කියලා. මීට වඩා මේ ගැන දැනගන්න ඕන නම් අම්මට යොමු කරයි ගන්නලා දේශනාව. ඉතින් මේ දේශනාව අහන්නේ දේශනාව අහලා ඒකින් හොඳට අහලා ඒ කරුණු කාරණා ටික දැනගන්න. ඒ වගේම ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකේ තියෙනවා මේ කරුණු කාරණා පිළිබඳ විස්තරයක් සහ භාවනා වාක්‍ය පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඉතින් මේ ටික දැනගෙන ඒ ටික කියවලා අම්මට පුළුවන් භාවනාව වඩන්න ගන්න. අම්මට මොකක් ඒ ටික පැහැදිලිද අම්මා? එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. තිරසන්නේ වෙන සායනහස අද දිනට වෙනත් ගැටලු යොමු කරලා නැහැ. chat කොටසෙත් යොමු වෙන්නේ නැහැ. අපි අදට වැඩසටහන අවසන් කරමු.